අයිබන් සුබ දැසනක් වාසනාවන්ත දැසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා අද ඔබේ සියලු කටයුතු යහපත්ව සාර්ථකව ඉටු කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. මේ වෙලාවේ ආණ්ඩුව හමුවේ අභියෝග කිහිපයක් තියෙනවා. ඒ අභියෝග ජය ගන්නට එක් පැත්තකින් ආණ්ඩුව ඇතුලේ තියෙන අසමගිය කොයි දුරට බලපානවද කියන කාරණේ සම්බන්ධව ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒත් එක්කම පහුගිය කාල සීමාව තුළ ඔබ දන්නවා දේශපාලන පරිගැනීම් විමර්ශනය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් කමිසමක් පත් කරන්නට යෙදුණා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විසිරු උපාලි අබේරත්න මැතිතුමන්ගේ ප්‍රමුඛත්වයෙන් මේ දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ කොමිසමටත් විවිධ චෝදනා එල්ල වුණා. ඒ වාර්තාව අතිගරු ජනාධිපතිතුමන්ට බාර දුන්නා. ඒ වගේම තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කොමිසමත් ජනාධිපතිවරයාට අදාළ නිර්දේශ සහිතව වාර්තාව බාර දීලා තිබුණා. අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ 7 වෙනි පැයෙන් විශේෂයෙන්ම දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිතුමන් පත් කළ කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල නායකින් විවේචන ගණනාවක් එල්ල කළා. ඒ වගේම තමයි එක් පැත්තකින් සාධාරණ අසාධාරණ සහ නිර්දේශයන් පිළිබඳවත් යම් තැනකදී බරපතල සාකච්ඡාවක් නිර්මාණය වෙනවා. අපි මේ පිළිබඳව ටිකක් කතා කරන්න සූදානම්. ඒ එක්කම මේ වෙලාවේ රට ඇතුලේ දේශපාලන ව්‍යාකූලත්වය සහ හෙට දවසේදී රට ගමන් කරන දිශානතිය පිළිබඳවත් අපි කතා කරන්න සූදානම්. මේ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කළා කාලයකට පස්සේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමන්ට නීතිඥ ලලිත් පියුම් පෙරේරා මැතිතුමන් ඉතාමත් ආදරෙන් අයිබන් කියලා පිළිගන්නවා. අයිබන් දසුන්. මොකද ඔබතුමාලා මේ ආණ්ඩුව පිහිටවන්න පෙරමුණ අරගත් අය දැන් ආණ්ඩුවේ පල නෙලා ගන්න ඕන කාලේ ජනතාව අපේක්ෂා කරපු කාලෙත් පහු වෙලා තියෙනවා. මොකද මේ කරන්නේ? සරල තැනකින් පටන් ගත්තොත් ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම කැමතියි ලලිත් පියුම් පෙරේරා මහත්තයා එතෙන් එන්න කලින් දැන් දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිතුමන් කොමිසමක් පත් කරනවා. මේ කොමිසම පිළිබඳ විවේචන ගණනාවක් තියෙනවා. එකක් තමයි මේක කොච්චර සාධාරණද? මේක නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම තුළ දේශපාලනයේ සක්‍රියව දායකත්වය ලබා දෙන සක්‍රියව ක්‍රියාත්මක වෙන අයට මොනතරම් බලපෑමක් එල්ල වෙයිද? ඇත්තටම මිනිසුන්ගෙන් පහුගිය ආණ්ඩුව පරිගත්තද? දසුන් මේ පහුගිය ආණ්ඩුව පරිගත්තද කියන එකට මට දෙන්න තියෙන කෙටි උත්තරය ඔක අහන්නත් දෙයක්ද කියලා. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව තරම් මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ පරිගැනීම මූලික ආද්‍යාශය පරමාධ්‍යාශය කරගෙන ක්‍රියාත්මක වුණු කිසිදු ආණ්ඩුවක් මේ රටේ පහළ වුණේ නැහැ. අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළ දේශපාලන පරිගැනීම් අලුත් කාරණයක් නොවේ. දේශපාලන පරිගැනීම් කියන්නේ අලුත් කාරණයක් නොවේ. අපි දන්නවා 77 ඔබ නම් ඉපදිලත් නැතුව ඇති. මම යන්තම් ඉපදුනා විතරයි. අපි අහලා තියෙනවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කොහොමද ඒ ආණ්ඩුව බලයට පත් වෙලා දවස් 7ක් පොලිසියට නිවාඩු දීලා දේශපාලන පරිගැනීම් කිරීමට මේ ඉඩහස ලබා දුන්නේ කියලා. මම කියන්නේ මේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විතරක් නොවේ. අපේ රටේ මේ තට්ටු මාරු ක්‍රමයට දේශපාලන පක්ෂ බලය අල්ලා ගැනීමත් සමග හැමදාම මම කියන්නේ සෑමදාම තිබුණු කාරණයක් තමයි දේශපාලන පරිගැනීම්. ඒක නොයෙකුත් ආකාරයෙන් සමහර වෙලාවට මේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජායිතිය හවුසි කිරීමේ සිට සමහර වෙලාවට සමහර දේශපාලන විශ්ලේෂකයන් සිරිමාවෝ මැතිණියම ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුතාගේ හිරපාරයට ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා මේ ආකාරයකට. විශේෂයෙන්ම දේශපාලන පරිගැනීම් දේශපාලන නායකයන් ඉලක්ක කරගෙන තමයි බොහෝ විට සිද්ධ වුණේ. ගමේ ගොඩෙත් තිබුණා අපි දැක්කා ගම්වල කොහොමද දැන් ඔය 77 මේ ඡන්දෙන් පස්සේ ප්‍රසිද්ධම කාරණයක් නේ මේ අර්ජුන රණතුංග මහත්තයාගේ ප්‍රජී රණතුංග මහතාගේ නිවසට ගෙන තිබ්බා. ඒ කාරණා මම කියන්නේ එවැනි කාරණා ඒ කාරණා විතරක් නෙවෙයි නොයිකුත් අන්තමින් අපි දැන් එකවරක් දැක්කා රූකාන්ත මේ චන්ද්‍රලේඛාගේ මේ කොණ්ඩේ කපනවා ගිහිල්ලා මේ විදිහට නොයෙකුත් කාරණා ඉතින් අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළ හැමදාම දේශපාලනික පරිගැනීම් දේශපාලන අඩන්තේට්ටම් කිරීම දේශපාලනිකව ස්ථාන මාරු කිරීම දේශපාලනික උසස් වීම ලබා දීම මේ අපේ රටේ දේශපාලනයට පමණක් නොවේ ලෝක දේශපාලනයටත් මේ අලුත්ම දෙයක් නොවේ. එහෙම අලුත් දෙයක් නොවිච්ච එකක් ඇයි න පහුගිය අවුරුදු 5 විතරක් විශේෂයෙන් කතා කරන්න හේතුව? ඒක තමයි වැදගත් කාරණේ. දේශපාලන පරිගැනීම් දසුන් මේ පහුගිය ඇත්තරම දේශපාලන පරිගැනීම් අවසන් කිරීමක් කළා නම් කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා.
මම මහින්ද රාජපක්ෂ චරිතය මේ රටේ දේශපාලනය ප්‍රමුඛතම ප්‍රබුද්ධම සහ අසහාය උත්තුංග චරිතය විදිහටයි දකින්නේ. ඒක මගේ දේශපාලන චින්තනය. නමුත් දේශපාලක විදිහට මේ අපි කොතරම් ගරු කළත් එතුමා කරපු කාර්යයන් අතරින් ප්‍රධානතම වශයෙන් අපි යුද්ධවසන් කිරීම අවුරුදු 460කට පස්සේ 6 වෙනි පරාක්‍රම බාහු රජුරවන්ට පස්සේ ලංකාව එකසේසත් කිරීම කියන කාරණා පැත්තකින් තිබ්බත් එතුමා 2005 බලයට පැමිණියාට පසුව අපි බොහෝ දෙනාට මේ ඉතිහාසය ප්‍රභාකරන් කිව්වා වගේ අමතක නොවෙනවා නම් අපිට මතකයි දෙහිම දේශපාලන පරිගැනීම් තිබුණේ නැහැ. තිබෙන්නේ නැති. නමුත් ඔය 2005ට සාපේක්ෂව 2005ට මේ ප්‍රථමයෙන් තිබුණු දේශපාලන සංස්කෘතියට සාපේක්ෂව ඉතාමත්ම අඩුවෙන්. ඉතාමත් වගේම සහගතව අපිට කියන්න පුළුවන් නොතිබුණු තරමට යම් කිසි කාරණා. ඉතින් එහෙන් මෙහෙන් මතුවෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාටම දැන් ජෙනරල් ෆොන්සේකා මේ සිරපත් කළායි මේ සිරගත කරායි කියලා චෝදනාව. මම එතෙන් එන්න කලින් ඔබ මාව එතෙන්ට ගන්නවා. දැන් හරි අපි කියමුකෝ 2015 වෙනකන් 2010 2015 ඊට පස්සේ 2015 2020 වෙනකන් දේශපාලන පළගෙනින් බරපතල විදිහට සිද්ධ වුණා. හැබැයි මේ ආණ්ඩුවත් අවුරුදු 5න් ගෙදර ගිහිල්ලා ජනාධිපති කොමිසමක් පත් කරොත් දේශපාලන පළගෙනින් පිළිබඳ විමර්ශනය කරන්න මේ හා සමානවම එන්න පුළුවන් පැමිණිලි. මේ දසුන් අපේ මේ හඬ නැගීමම වෙන්නේ නැවත ආකාරයකට 2015 යහපාලනය විසින් මේ දේශපාලන අරමුණු දෙසා කර තිරශ්චීන දේශපාලන පරිගැනීම් සංස්කෘතිය මේ රටේ දේශපාලන සංස්කෘතියෙන් ඉවත් කළ යුතුයි කියන මතේ සමාජගත කිරීමට තමයි අපි මේ ඇවිල්ලා අද මේ ස්වාධීන රූපවාහිනියත් කතා කරන්නේ. නැතු වෙන හේතුවකට නොවේ. ඔබ ඒ ටික බරපතල තැනක තිරශ්චීන දේශපාලන පරිගැනීම් අනිවාර්යයෙන්ම තිරශ්චීනයි. මොකද මේ දසුන් මම මුලින් පැවසුවා මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් ජෙනරල් ෆොන්සේකාගේ කාරණය ගත්තත් ඒ යුදාධිකරණයකින් තමයි මේ ඒ සම්බන්ධයෙන් තීන්දුව ගැනෙන්නේ. නමුත් 2015 ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මේ අපි මේ හිතනවා මේ අර පොදු මතය තමයි ඔය 2015ට ඉස්සෙල්ලා මුන් හොරකම් කළා. මුන් හොරකම් කරපු නිසා මුන්ට මේ විදිහට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නීතිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධව කොහොමද මේ වගේ මේ දේශපාලන පරිගැනීම් කොමිසම් පත් කරන්න. රයිට්. හැබැයි මේ අපේ රටේ දේශපාලන පරිගැනීම් ඉතිහාසය ගැන කතා කරනකොට මා දකිනවා මා සමහර කාරණා අධ්‍යයනය කරනකොට මේ 2019 සැප්තැම්බර් 29 වෙනිදා අරුණ පත්තරයට හිටපු සොලිසිටර් ජෙනරල් සුහද ගම්ලත් මහත්තයා අතිවිශේෂ ලිපියක් එහෙම නැත්නම් සාකච්ඡාවක් ලබා දෙනවා. ඒ සාකච්ඡාව අවසන් කරන්නේ දසුන් මේ අපේ නීතියේ කොතැනකවත් මහා පරිමාණ අපරාධ කියලා වර්ගයක් නිර්වචනය කරලා නැහැ. මේ FCID කියන මහා පරිපාලන දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ මේ පොලිස් අපරාධ විමර්ශන කොට්ටාසය නිසා. මේ යහපාලන ආණ්ඩුව මේවා නිර්වචනය කරන්නේ දේශපාලකයෝ ටිකක් එකතු වෙලා. නමුත් අපේ ව්‍යවස්ථාවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයවත් දේශපාලකයෝ විසින් ඒ කළ යුතුයි කියලා සඳහන් වෙන්නේ නැහැ. මේ කවුද කියන්නේ? හිටපු සොලිසිටර් ජෙනරල් සුහද ගම්ලත් මහත්තයා නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නීතිය සම්බන්ධයෙන් එවකට හිටිය මේ 2015 ජනවාරි 8 මේ කියන ඊනියා යහපාලන විප්ලවය සිද්ධ වෙන මොහොතේ නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නීතිය සම්බන්ධව හිටිය මූලික බලධරය. දැන් මේ ආණ්ඩුවේ දේශපාලකයෝ අගමැතිවරයාගේ කාර්යාලයට රැස් වෙලා එතනට යුක්තිය පසලීමේ කාර්ය ඍජුවම නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම පොලිසිය ඊට පස්සේ අර දේශපාලකයෝ තීරණය කරනවා මේ කාර්ය කරන්න ඕනේ කොහොමද කියලා තීන්දුව කරනවා. මේක තමයි අධිකරණයේ ස්වාධීනත්වයේ මැදිහත්වීම නීති ආධිපත්‍යයට බලපෑම් කිරීම පරීක්ෂණ විනිවිද පෙනෙන ස්වභාවයෙන් තොරවීම. මම කියන්නේ FCID එක පිහිටුවීමත් එහි කටයුතු කළ අන්දමත් සම්පූර්ණයෙන්ම නීති විරෝධී.
මේ ක්‍රියාදාමයේ සිදුවුණේ මුළුමනින්ම දේශපාලන බලපෑම් මත. මම යෝජනා කරනවා මේ සුවද ගම්ලත් මහත්තයා යෝජනා කරනවා ඉදිරියේදී පත්වන ආණ්ඩුවක් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරලා FCID කියන මේ නීති විරෝධී ක්‍රියාදාමය තුළ කවුද මේවට සහභාගී වුණේ කොයි විදිහටද තීරණ ගන්න කියලා සම්පූර්ණ පරීක්ෂණයක් කළ යුතුයි කියලා. මම කියන්නේ සාමාන්‍ය මේ ගමේ ගොඩේ මේ නීතිය නොදන්න මහත්තෙක් නෙමේ මේ යෝජනාව කරන්නේ සහ මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත්වෙන්නත් ඉස්සෙල්ලයි මේ යෝජනාව කරන්නේ. හිටපු සොලිසිටර් ජෙනරාල් වරයාගේ මේ හිතේ ප්‍රශ්නයක් පැනගෙන වුණා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එසේ නොකළ නම් තමා වැරදි. මම එතෙන් එන්න කලින් මම යනවා 2015ට. දැන් 2015ට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර ගිහිල්ලා යහපාලන ආණ්ඩුවට රට බාර දෙන්න මිනිස්සු 2015 වෙනකන් බරපතල චෝදනා ටිකක් එල්ල වුණානේ. හැබැයි දැන් ඒ එල්ල වෙච්ච චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කොතනකදී හරිය? රවි විද්‍යාලංකාර මහත්තයාගේ ප්‍රධානත්වයෙන් FCID නිර්මාණය කිරීම වැරදි කියලාද කියන්නේ? FCID නිර්මාණය කිරීම වැරදි. ඒක තමයි මේ හරි නෛතික ක්‍රියාමාර්ගයක් ගන්න ඕන යාන්ත්‍රණයක් නෛතික ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගත යුතුයි. මම කියන්නේ නැහැ ඒ මේ පොහොට්ටුවේ දේශපාලඥයින්ද UNP දේශපාලඥයින්ද ශ්‍රී ලංකා දේශපාලඥයින්ද JVP දේශපාලඥයින්ද ඔවුන් දූෂණයක් කරලා තියෙනවා නම් ඔවුන් හොරා කාලා තියෙනවා නම් මහජනය මේ ධනය අනිසි ලෙස භාවිතා කරලා තියෙනවා නම් ඒට විරුද්ධව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක යුතුයි. ආයේ දෙකක් නැහැ. නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැහැ දසුන්. නමුත් මේ නීතිය ක්‍රියාත්මක කරපු විදිහේ තියෙන වැරද්දයි. නීතිය ක්‍රියාත්මක කරපු විදිහේ තියෙන වැරද්දයි. නීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම පාරදෘශ්‍යව සහ නීතිය කියන්නේ පරිපාටිගත නීතියක් තියෙනවා. පරිපාටිගත නීතියට ඔබ්බෙන් ගිහිල්ලා දේශපාලනයට ඕන දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් නීතිය වල් වැදෙනවා. මේ 2015 ජනවාරි 8 වෙනිදා ඉඳන් මේ ක්‍රියාදාමය තුළ සිද්ධ වුණේ මේ නීතිය වල් වැදීම. නෑ දැන් උතරදී ඇත්තටම දැන් එක සාධක කෙනෙකුට කියන්න පුළුවන් එක සාධකයක් විතරක් අරගෙන තමයි ලලිත් ප්‍රේමපීර මහත්මයා මේ කියන්නේ. සුහද ගම්ලත් මහත්මයාගේ ওই ප්‍රකාශයයි තමයි ප්‍රධාන වශයෙන් මේ සාකච්ඡාව කරලියට එන්න හේතු වුණේ. එතනින් එහා මොනව හරි තියෙනවද? නෑ මේ එතනින් එහාට මෙන්න මේ දේ තමයි වුණේ. මෙන්න මේවා තමයි තියෙන සාක්ෂි මොනවද තියෙන්නේ? මේ ඔබ අමතක කරන්න එපා දසුන්. ඒ ආණ්ඩුවේම තිලක් මාරපන මහත්තයා අධිකරණ අමාත්‍යවරයෙන් ඉල්ලාස් වෙන්න සිද්ධ වුණා. විජේදාස රාජපක්ෂ මහත්තයා මේ කියන ජනාධිපති කොමිසමට ඇවිල්ලා ඉස්සෙල්ලාම සාක්ෂි දුන්නේ විජේදාස රාජපක්ෂ මහත්තයා මේ වෙනකොට හිටපු අධිකරණ අමාත්‍යවරයා කුමන ආකාරයකටද අර්ලියගහ මන්දිරයේ ඉඳලා දේශපාලන දඩයම කරේ කියලා. මේවා හංගන්න පුළුවන් දේවල් නෙමේ. FCID එකේ මේ ප්‍රධානියා විදියට හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහත්තයා FCIDගේ ක්‍රියාකලාපයේ දේශපාලනයෙන් කොහොමද මේකට මැදිහත් වුණේ කියලා පතුරු ගැහුවා. ඊයේ පෙරේද වුණ දේවල් නෙමෙයි මේ අවුරුද්දක් දෙකක් ඇතුළත වුණ දේවල්. මේවා මිනිස්සුන්ට අමතක නම් මතක් කිරීමත් කළ යුතුයි. දසුන් භගීරථ මාධ්‍ය විසින් මේවා කළ යුතුයි. ඊට පස්සේ දිල්රුක්ෂි ඩයස් මැතිනිය සුහද ගම්ලත් මැතිතුමාණන් කියනවා එතුමාගේ මේ සාකච්ඡාව තුළ දිල්රුක්ෂි ඩයස් මැතිනිය මේ දේශපාලන ක්‍රියාදාමයේ ගොදුරක් බවට පත් වුණයි කියලා. ඒක සුහද ගම්ලත් මහත්තයා කොහොම හරි මේක කාගෙන හිටියා. නමුත් දිල්රුක්ෂි ඩයස් මැතිනිය මේ දේශපාලන මේ දඩේ මේ ගොදුරක් බවට පත් වුණා. ඒ නිසා තමයි අවුරුදු 135කට නීතිපති දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමුවරට සොලිසිටර් ජෙනරාල් වරියගට්ටගේ වැඩසටහනකට ලක් වුණේ කියලා. හැබැයි අපි දන්නවා එතුමිය මේ කරපු ප්‍රකාශ නිශ්ශංක සේනාධිපති මේවා මේ ආය ජනමාධ්‍ය වලින් හංගිය යුතු දේවල් නෙමෙයි. මේවා දිගින් දිගටම කතා කරපු දේවල්. ඊට පස්සේ රංජන් රාමනායක ගැන ඇයි රංජන් රාමනායක මේ දැන් බොහෝ දෙනා රංජන් රාමනායක හිටපු මන්ත්‍රීතුමා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශ හරිම සරලව රංජන්ට බැඩි උගත්කමක් නැති බොහෝ දේවල් නොදන්න පුද්ගලයෙක් මේ විදිහට අර්ථ දක්වන්නේ.
හැබැයි මා කියන්නේ රංචන් පිටුපස විශාල බලවේගයක් සිටුව නැත්තම් රංචන් රාමනායක මේ ඔය හිටපු අමාත්‍යවරයාට මේ අන්තිමට හැසිරීමට දසුන් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ රංජන් රාමනායකගේ ප්‍රකාශ තුළ ඒ දේශපාලන වුවමනාවන් තමයි එළියට එන්නේ. මම ඊට පස්සේ රංජන් රාමනායකගේ ඔය මේ වොයිස් රෙකෝඩින් ගැන අපිට දවසක් වුණත් කතා කරන්න පුළුවන්. මම ඒ ගැන කතා කරන්න හැබැයි මේ කාරණා ඇත්ත සත්‍යයක් බව ප්‍රකාශ කිරීමට උවමනා තරම් සාක්ෂි මේ පහුගිය කාලය තුළ තිබුණා. අනික් කාරණය අමතක කරන්න එපා. අපි දැන් ඔබ අහනව ඇයි කියලා මේ ජනවාරි 8න් පස්සේ විතරද මේ වුනේ ඊළඟ ආණ්ඩුවකිනුත් ආයේ ජනාධිපති කොමිසම් දැම්මොත් මොකද්ද වෙන්නේ කියලා. දසුන් මේ ජනවාරි 8 ඔය කියන වීනියා විප්ලවයේ සිද්ධ වෙන මොහොතේ අපි හිතන්නේ මේ අපේ රටේ මිනිස්සු රාජපක්ෂ පාලනයට විරුද්ධව එවකට මේ සහ ඒ සමග සිටිය පුද්ගලයන්ගේ නොයෙකුත් අඩුපාඩුකම් නිසා සහ ඒ පාලනය සම්බන්ධයෙන් තිබුණු කලකිරීම නිසා මිනිස්සු ගිහිල්ලා ඡන්දෙ දුන්නයි කියලා. මම ඒක නෑයි කියන්නේ නැහැ. ඒ වෙනකොට ඒවකට පැවති ආණ්ඩුව ඒවකට පැවති ආණ්ඩුවේ ප්‍රධාන ආයතනයක සභාපතිවරයෙක් විදිහට හිටියා. ඒවකට පැවති ආණ්ඩුව සම්බන්ධයෙන් මේ මහ ජනතාවගේ විරෝධයක් ගොඩනැගිමින් තිබුණා. සහ ඒ ජනවාරි 8 වෙනිදා අපේ රටේ මිනිස්සුම ගිහිල්ලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කිරීමට ඡන්දෙ දුන්නේ. අඟහරු ලෝකෙන් මිනිස්සු ඇවිල්ලා නෙමෙයි. හැබැයි අමතක කරන්න එපා ජනවාරි 8 වෙනිදාගෙන් පස්සේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මැතිතුමන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා ලංකාවෙත් නයිජීරියාවෙත් බුරුමේත් එහෙම නැත්නම් මියන්මාරේත් ආණ්ඩු මාරු කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 585ක් වියදම් කළයි කියලා. මිලියන 585ක් ඇමරිකානු ඩොලර් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවල ඉතා පැහැදිලිව තියෙනවා. එතකොට ඇයි මේ තත්ත්වයන් එන්නේ? මේ ආණ්ඩු මාරු එන්නේ නිකන් අපි හිතනවා මේ මිනිස්සුන්ට තිබ්බ කලකිරීම උඩ විතරයි මේවා සිද්ධ වෙන්නේ කියලා. මේ යට ක්‍රියාත්මක වෙන බලවේගයන් මොනවාද? මේ දසුන් ඇමරිකාවේ ප්‍රධානතම බුද්ධි මණ්ඩලයක් think tank එකක් තියෙනවා The Heritage Foundation. The Heritage Foundation. Heritage Foundation දැන් අපි දන්නවා ජෝන් කෙරී මහත්තයත් වරක් ජනාධිපතිවරණයට ඉල්ලලා පෙරදුන මහත්තයෙක්. ඊට අමතරව අපි කියමුකෝ ට්‍රම්ප්ද බයිඩන්ද ඔබාමාද මේ කවුරු හිටියත් මේ හෙරිටේජ් ෆවුන්ඩේෂන් වගේ බුද්ධි මණ්ඩල වලින් think tank තමයි ඒ ආණ්ඩුවලට උපදෙස් ලබා දෙන්නේ. ඇමරිකාව වගේ ප්‍රධාන රාජ්‍යවල. මේ හෙරිටේජ් ෆවුන්ඩේෂන් මේ ආයතනය මේ ඕනගේ සොයා ගැනීම් වල කියනවා ලංකාව ගැන සඳහන් කරනකොට රාජපක්ෂලා ගැන කතා කරනවා. The Rajapaksas are not Jeffersonian Democrats. රාජපක්ෂලා අර ඉතාමත්ම ශුද්ධ ප්‍රජාතන්ත්‍රවාදියොත් නොවේ. The Rajapaksas are not authoritarian dictators. රාජපක්ෂලා මේ අධිකාරිවාදී ඒකාධිපතියොත් නොවේ. The Rajapaksas are not mere Chinese puppets. දැන් අපේ මිනිස්සු හිතන් කියනවානේ මේ රාජපක්ෂලා චීන රූකඩයි කියලා. රාජපක්ෂලා හුදෙක් චීන රූකඩත් නොවේ. But they are true Sri Lankan nationalists. රාජපක්ෂලා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ශ්‍රී ලාංකේය ජාතිකවාදීන්. මෙන්න මේ කාරණා තමයි අපි මේ භූ දේශපාලනය තුළ මේ ජියෝපොලිටික්ස් වල අපි තේරුම් ගත යුත්තේ. මේ මා විශ්වාස කරනවා මේ දසුන් අපිට මේ 100%ක් හොඳ දේශපාලනඥයෝ 100%ක් හොඳ ආණ්ඩුයි එහෙම ආණ්ඩු ලෝකේවත් ලංකාවේවත් බිහි වෙන්නෙත් නැහැ. ඒ බලාපොරොත්තු වීමත් නොසිදුවිය යුතුයි. නමුත් මේ ආණ්ඩු මාරු කිරීම පිටිපස්සේ මොනවාද තිබෙන්නේ කියලා අපේ රටේ මේ රටේ මිනිස්සු 97ක් වැනි ප්‍රමාණයක් මේ රටේ මේ ලිටරසි එක සාක්ෂරතාවයේ තියෙන මේ රටක්. මේ සාක්ෂරතාවය නිසාම තමයි අපේ රට සමහර වෙලාවට නොයෙකුත් හැලහැප්පීම් වලට
මුහුණ දෙන්නෙත්. මම දසුන් කියන්නේ ඔබට අවසාන වශයෙන් මේ කාරණයේදී මේ සියලුම කාරණා මේ ජනවාරි 8න් පස්සේ දේශපාලන පලිගැලීම් අර න්‍යාය පත්‍රයේ සමග එකට එකතු වුණා. මොකද මේ අපේ රටේ ජාතිකවාදී දේශපාලන බල කඳවුරට විරුද්ධ සියලුම දෙනාට උවමනා වුණා ඒට නායකත්වය ලබා දෙන රාජපක්ෂ සහ ඒ කඳවුර මරා දැමීමට නම් දේශපාලනිකව පලිගත යුතුයි කියලා. දැන් ලලිත් පියම්පෙරේර මහත්තයාගේ පැහැදිලි කිරීම ඒක. හැබැයි දැන් ඔබතුමාගේ පැහැදිලි කිරීමට අනෙක් පැත්තෙන් නැගෙන ප්‍රතිවිරුද්ධව නැගෙන කතාව තමයි නෑ දැන් 2015ට කලින් චෝදනා එල්ල වුණා. චෝදනා ලාභෙන් හිටියා. ඔවුන්ට එරෙහිව නඩු තිබුණා. නඩු වලින් නිදහස් කිරීම වෙනුවෙන් ශුද්ධ වූ මාවතක් නිර්මාණය කරන්න තමයි ජනාධිපති කොමිසම පත් කළේ කියලා. එතනින් පස්සේ නඩු ටික නිදහස් කරගන්න පුළුවන්. අර පැත්තෙන් තේනවා මේ කොන්දේසි එම නැත්නම් මේ පැත්තෙන් තියෙන නියමයන් මෙන්න මේවා කළොත් හොඳයි කියලා කමිෂන් සභාවේ ඒ මත පදනම් වෙලා නඩු ටික ඉවත් කරගන්න. ඕක තමයි වෙන්නේ කියලා තමයි ජනතාවගේ ආකල්පය තියෙන ජනතාවගේ අදහස තියෙන ජනතාවගේ අර හිතන තැන උන්න වෙතලා ඉන්නේ. මම කැමති ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම ලබා ගන්න මේ විරාමෙන් පස්සේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමා නීතිඥ ලලිත් පියම්පෙරේර මහත්මයාට අපි 7 වෙනි පැයේ ඉන්නේ. විරාමයට යන්න කලින් ලලිත් පියම්පෙරේර මහත්මයා ඔබතුමාගේ විමසනවා කියලා කිව්වේ දැන් ජනාධිපති කොමිසම පත් කළා. ජනාධිපති කොමිසමේ වාර්තාව තියෙනවා. වාර්තාව මත පදනම් වෙච්ච නිර්දේශ තියෙනවා. නිර්දේශ වලින් බොහොමයක් අනෙක් පැත්තේ නැගෙන චෝදනාව තමයි නඩු වලින් නිදහස් කරන්න. නැත්තම් නඩු වලින් නිදහස් වෙන්න ඕන ශුද්ධ මාවතක් නිර්මාණය කරන තමයි ජනාධිපති කොමිසම පත් කළේ කියලා. වෙන්නේ ඒක නෙවෙයිද? දසුන් මම මුලින්මත් පැවසුවා සුවත ගම්ලත් මැතිතුමාගේ සාකච්ඡාව තුළ ඉතා පැහැදිලිව කියනවා මේ සම්බන්ධව සොයා බැලීමට ජනාධිපති කොමිසම පත් කළ යුතුයි කියලා. මේ මම කියන්නේ ඒක මේ අපි බොහෝ දෙනා මැරිලා ඉපදලා වගේ කතා කරන්නේ. දැන් මේ රටේ මේ නීතියේ පූර්වාදර්ශ නැද්ද සිරගත වෙලා සිටිය පිරිස් කොහොමද නිදහස් කළේ කියලා. දැන් අපි දන්නවා අපරාධ යුක්ති විනිශ්චය සභාව විසින් මේ රෝහණ විජේවීර මහත්තයා ප්‍රමුඛ කී දෙනෙක් සිරගත කරලා තිබ්බේ 71 කැරල්ලට පස්සේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඇවිල්ලා වුණ කොහොමද නිදහස් කළේ? ජනාධිපති මේ පරීක්ෂණ කොමිසම සභාව පත් කරලා මේ මොවුන්ට නියමාකාරයෙන් මේ නීතිය ක්‍රියාත්මක වුණයි කියලා. ඇයි මේව අමතක කරන්නේ? ඒ යට මොකද්ද කළේ? ඊට පස්සේ මේ රෝහණ විජේවීර මහත්තයයි ඒ කඳවුර ගිහිලා ලංකාව වටේම දේශන පැවැත්තුවා. ගමනක අවසානයෙන් කළේ සිනමා බණ්ඩාරනායක ප්‍රමුඛ මේ මධ්‍යවාමාංශික දේශපාලන බලවේගවලට සම්පූර්ණයෙන්ම ඔලුව උස්සන්න බැරි තරම දේශපාලනිකව පහර ගැසීම. ඉතින් මම කියන්නේ පූර්වාදර්ශයන් ඕන තරම් තියෙනවා. හැබැයි හිතන්න ගෝඨාභය රාජපක්ෂ කියන වචනේ කියනකොටම දැන් මේ ඡන්දයට ඉස්සෙල්ලා ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා අමුවේ මැව්වේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තවත් හිට්ලර් කෙනෙක් කියලානේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ තමයි මට පේන විදිහට මේ රටේ පහළ වුණු දේශපාලන මේ නායකින් ජනාධිපතිවරුන් අතර ඉතාමත්ම පාරදෘශ්‍යව ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව නීතිය පරිපාටීන්ට අනුකූලව මේ සියලුම දේවල් කරන්න. මේ මේ ජනාධිපති කොමිසම් සභාව මේ පරීක්ෂණ කොමිසම් සභාව පිහිටුවීම නීත්‍යානුකූලව ඉතාමත්ම නිවැරදිව කරපු කාරණයක්. ඒ නීතියේ පරිපාටීන්ට පිටින් ගිහිල්ලා කරපු මේ කොමිසමක් පත් කිරීමක් නොවේ. සහ මේ කොමිසමෙන් ලබා දෙන්නේ නිර්දේශ මිසක් මේ සමහරු හිතන් ඉන්නවා මේ කොමිසම නිසා කොමිසමේ නිර්දේශ දෙනවා ඔවුන් සලකා බලලා කොමසාරිස්වරුන් විදිහට ඉන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් හිටපු අභියෝජනාධිකරණ විනිශ්චයකාරවරයෙක් හිටපු පොලිස්පතිවරයෙක් නිසා මේ නීතිය නොදන්න මිනිස්සු නෙමෙයි මේ කොමසාරිස්වරුන් විදිහට හිටියෙත් සහ ඔවුන් යම් කිසි අධ්‍යයනයක් කරලා කියනවා මේ කාර්ය සම්බන්ධයෙන් මේ විදිහට සිදුවීමට නිර්දේශ කරනවායි කියලා. නිර්දේශයක් කියන්නේ අවසානාත්මක නැහැ. සහ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් තවත් කොමිසමක් වර්තමානයේ මේ වෙනකොට සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙක් සහ අභියාචනාධිකාරී විනිශ්චයකාරවරයෙක් සමග පත් කරනවා. මේ ඒ තුලත් මේ දසුන් අපි දන්න එතුමන්ල මොන විදිහට යෝජනා කරයිද කියලා. මා හිතන්නෙත් නෑ ජනාධිපතිවරයා
විශේෂයෙන්ම මේ පහුගිය කාලයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභ්‍යාචනාධිකරණයට විනිසුරුවන් පත් කිරීම ගැන බලනකොට අපිට පේන විදිහට ඉතාමත්ම ධනාත්මකව කරපු පත් කිරීම් තිබෙන්නේ. මේ මට පේන්නේ කිසිදු ආකාරයකට මේ දේශපාලනික ලකුණු ඒ තුළ ගැබ්බලා තියෙනවායි කියලා. ඉතින් මේ කාරණා තමයි කියන්නේ අපි ගන්න අරකරම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කළා වගේ ඕනේ නම් මේ කියන නට දැන් ගෝඨාභය මහත්තයා එහෙම තීරණ ගන්න බැරිද? ගෝඨාභය මහත්තයා සුනිල් රත්නායක මේ මරණ දඬුවම් නියම වෙලා තියෙනකොට ඔහු නිදහස් කිරීමට ආඥාවක් ලබා දුන්නේ නැද්ද? ජනාධිපති සමාව ලබා දුන්නේ නැද්ද? ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට මොකද්ද මේ සිදු වෙලා තිබෙන්නේ? මම ඊයේ කියවුවා Human Rights Watch කියලා තියෙනවා. ඔය Amnesty International වගේම ප්‍රසිද්ධ මානව හිමිකම් සම්බන්ධ ආයතනය. ඔවුන් දැඩි ලෙස ප්‍රකාශ කරනවා. දැඩි ලෙස ලංකාව සම්බන්ධයෙන් පිටු ගණනාවක් මේ මාර්තු මාසයේ වෙන ජිනීවා යෝජනා ඉලක්ක කරලා තමයි මේ දේවල් කරන්නේ. මේ මොකද ඔවුන් මේ බොහෝ දෙනාට අර මුලින් පැවසුවානේ ඩොලර් මිලියන 585ක් ඩොලර් මිලියන 585ක් කියන්නේ දසුන් කජු ඇටද කොස් ඇටද? සමහරව හිතන් ඉන්නවා මේ අපේ රටේ මේ මුදල් උපයන්න නම් ලොකු මුදලක් ලබා ගන්න නම් ලොතරැයි බැදෙන්නවා කියලා. මම කියන්නේ ලොතරැයි යදනවට අමතරව මේ රටේ දේශජ න්‍යාය පත්‍රයට මේ රටේ ජාතිකවාදී න්‍යාය පත්‍රයට විරුද්ධව ගිහිල්ලා පෑනෙන් නැත්තම් වචනයෙන් සල්ලි හොයන පිරිස් බොහෝ සිටිනවා. ඔය ඒ මුදල් කොහෙද යන්නේ කියලාත් කවුරුවත් දන්නේ නැහැ. ඉතින් මේ කාරණා මම කියන්නේ හැබැයි දසුන් මා පෙරලා ප්‍රකාශ කරොත් ඔබ කියනවා ඔබ ප්‍රකාශ කරනවා මේ පොදු ජනතාව අතර මතයක් තියෙනවායි කියලා මේ සොරකම් කරපු පිරිස් නීතියේ පරිපාටියට අනුව මේ නඩු පැවරුණු පිරිස් මේ නිදහස් කළ යුතුයි කියලා. දැන් ඔබ විශ්වාස ඔබ මම එකක් දෙකක් උදාහරණ දෙන්නම්. දැන් උදාහරණ විදිහට ඔය කිසිත් රණවක මැතිතුමා වර්තමාන අමාත්‍යාංශ ලේකම්වරේ එතුමා චෝදනාවකට රිමාන්ඩ් ගත වෙලා හිටිය පහුගිය ඔය යහපාලන කාලයේදී මාස 4ක්. මාස 4ක් රිමාන්ඩ් කරලා ඔහු එළියට එනවා නඩුවක් ගොනු කිරීමට චෝදනාවක් නැහැ කියලා. එතකොට මේ මාස 4 ඒ මැතිතුමාට කවුද ලබා දෙන්නේ නැවත? ඒ තුල ඒ මහත්තයාගේ පවුලට වුණ හානිය, ඒ දරුවන්, ඔවුන්ගේ ඥාතීන් අපිට මේ උදාහරණ විදිහට දෙනවා නම් දසුන් මම කියන්නේ මට අද එළි වෙනකම් මේ පහුගිය යහපාලන ලලිත් පරිගත්තේ කියලා කියන්න පුළුවන්. ලලිත් පියම්පෙර මත කාට දූමනාව තිබුණේ එහෙම පල්ලි ගන්න? ඒක තමයි කියන්නේ. ඒක තමයි මා කියන්නේ මේ අර්ලියගහ මන්දිරයේ ඉඳන් මෙහෙවුණු ඒ බලවේගයට උවමනාව තිබ්බා මේ පලි ගැනීම සංස්කෘතිය නිර්මාණය කරලා මේ ජාතිකවාදී කඳවුර සහ ඔවුන් සමග සිටින පිරිස්ගේ හඬ නිහඬ කිරීම. අර්ලිගහ මන්දිරේ කවුරුත් නෙවෙයි හිටියේ අගමැතිතුමානේ. දැන් ඔය කියන බලවේගය මොකද්ද? අර්ලිගහ මන්දිරයේ තා පැහැදිලිව මේ තියෙනවානේ දූෂණ විරෝධී මේ කමිටුවක් නිර්මාණය කරලා එයත් මේ අනීතිකව මේ ඒ තුල ඔවුන් තීරණය කළා මේ කාරණා වලට මේ නඩු පැවරිය යුතුයි කියලා. ඒ අපිට දැනෙන තරමින් හැබැයි අපිට පේනවා දැන් බොහෝ නඩු දැන් මේ කියනවා මේ පහුගිය දවස්වල මේ නඩු කිහිපයකින් ඒ කාලේ ගොනු කර FCID එකෙන් එහෙම නඩු කිහිපයකින් මේ චූදිතයින්ව නිදහස් කිරීම සිද්ධ වුණා. දැන් කියනවා මේ ගෝඨාභය මහත්තයා ආවට පස්සේ ඔන්න නඩු ටික නිදහස් වෙලා යනවා. තව නඩුවක් ඔන්න ජයග්‍රාහී ප්‍රතිඵල එනවායි කියලා. හැබැයි මේ නඩු දැන් උදාහරණයක් විදිහට බැසිල් රාජපක්ෂ මහත්තයාට අර ඊයේ පෙරේදා මේ නිදහස්කොට නිදහස් වුණ නඩුව අවුරුදු 5ක් නඩුව අහලා තමයි නිදහස් වුනේ. අවුරුදු 5ක් නඩුව අහලා. ඒ නිසා මේ ආණ්ඩුව එන්නේ ඉස්සලා නෙමෙයි. දැන් ඉතින් මේ ආණ්ඩුව බලයට පත්වීමට ප්‍රථමයෙන් මේ දසුන් ගාමිණී මහත්තයාගේ නඩුව අර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නිදහස්කොට නිදහස් කළා ගාමිණී මහත්තයා. ඊට ඉස්සෙල්ලා මේ කුරුණෑගල මහාධිකරණයෙන් මේ ජොන්සන් ෆර්නෑන්ඩෝ හිටපු ඇමතිතුමාව මේ නිදොස්කොට නිදහස් කළා. ඉතින් මම කියන්නේ
හැබැයි අපි මේ අධිකරණයේ භාවිතය නම් දසුන් මා කිසිදු ආකාරයකට විවේචනය කිරීම සූදානමක් නැහැ. දැන් උදාහරණයක් විදිහට පොලිසියෙන් 1982 අංක 12 දරන මේ පොදු දේපල පනතේ යටතේ නඩු දාන්නෝ මේ නඩු පවරන්න චෝදනා ගොඩු කරාට පස්සේ මේ මහේස්ත්‍රාත්වරයෙක්ට මේ රිමාන්ඩ් කරනවා යන වෙන විකල්පයක් නෑ. නීතියේ ප්‍රතිපාදන තියෙන එහෙමයි. ඒ නිසා මම කියන්නේ ඒ මට්ටමට නඩුව ඒ විදිහට හැදුවට පස්සේ මේ නඩුකාරවරුන්ට කරන්න විනිශ්චයකාරවරුන්ට කරන්න දෙයක් නැහැ. එතුමන්ලා නීතිය ක්‍රියාත්මක කරනවා. එතුමන්ලාට කිසිදු මේ අගති විරහිතව මම මේ ප්‍රකාශ කරන්නේ. ලලිත් පින්බර මත දැන් අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ එකතු එල්ල කරන චෝදනාවක් තමයි දැන් අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රජායතිය හවුසි කරන්න යනවා. මේ සඳහා වන නිර්දේශයන් මේ ජනාධිපති කොමිසමේ දීලා තියෙනවා. මේකත් මේ හදන්නේ දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කරන්න පත් කරපු ජනාධිපති කොමිසම දේශපාලන පරිගැනීම් සඳහා වන වටපිටාවක් නිර්මාණය කරනවාද කියන කාරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් තියෙනවා. මොකක්ද ඔබතුමා පැහැදිලි කරන්නේ? ඒ මං කියන්නේ ඒ ඔවුන් යම්කිසි නිර්දේශ වගයක් කරලා තියෙනවා. ඉතින් ඒ නිර්දේශ ක්‍රියාත්මක වෙනවාද කරනවාද ඔය විදිහට මේ මං කියන්නේ එකපාර මේ ඕවා කරන්න පුළුවන් දේවලුත් නෙමේනේ. ඒවත් මං කියන්නේ එහෙම මේ පරිපාටියකට අනුව නීත්‍යානුකූලව යමක් සිදු වෙනවා මිසක් කවදාවත් මා හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලනයක් යටතේ අනීතිකව දෙයක් සිදු වෙයි කියලා ඔය සම්බන්ධයෙන් මං කියන්නේ ඒ සම්බන්ධයෙන් කොමසාරිස්වරු නිර්දේශ කරලා තියෙනවා. කොමසාරිස්වරු නිර්දේශ කරලා තියෙනවා. කොමසාරිස්වරුන්ට අපිට වැඩි මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න ඇතිනේ. ඒ නිසා ඔවුන්ට සාධාරණව හිතුණත් දන්නේ නැහැනේ. මේ සියලුම දෙනා මේට සම්බන්ධයි. ඒ නිසා යම්කිසි ආකාරයකට නැවත මෙලෙස නොවීමට මා කියන්නේ ඒකයි. නැවත ආණ්ඩුවකින් මෙලෙස දේශපාලන පරිගැනීම් නොවීමට යම්කිසි ආකාරයකට මේ සම්බන්ධයෙන් ජනතාවට පණිවිඩයක් දීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. දසුන් මා මුලින්ම කිව්වෙත් එයයි. මේ ජනවාරි 8 වෙනකන් මේ රටේ මෙහෙම දේශපාලන සංස්කෘතියක් තිබෙන්නේ නැහැ. එහි ඍජු වින්දිතයන් බවට පත්වුණු පිරිස් බොහෝ සිටිනවා. ඊට අමතරව මේ වක්‍රාකාරයෙන් වින්දිතයන් බවට පත්වුණු විශාල පිරිසක් සිටිනවා. ඉතින් ඔවුනට සාධාරණයක් මේ වෙනකොටත් මේ ආණ්ඩුව කරලා නැහැ. අනිවාර්යයෙන්ම ඔවුන්ට මං කියන්නේ දැන් පහුගිය ආණ්ඩුව පරිගැනීම් ක්‍රියාපටිපාටි ඉක්මන් කිරීම සඳහා මොනවද කළේ? මේ දැන් අපි දන්නවා මේ රටේ ට්‍රයල් ඇට් බා ත්‍රිපුද්ගල මහාධිකරණ කියන එක තිබ්බා. දැන් අපි දැක්කා අපි දැන් නීති මේ විද්‍යාලයේ ඉන්නකොට රීටා ජෝන් නඩුව ඊට පස්සේ ඔය ප්‍රසිද්ධ සමාජයේ තැතිගැන්මකට ලක්වෙන නඩු බොහෝ දේවල් මහාධිකරණ විනිසුරුවන් 3 දෙනෙක් සමග තමයි මේ ඇසීම විභාගයට ගැනුනේ. නමුත් ඒ නොබ්බට ගිහිල්ලා දිනපතා නඩු ඇසීමට මේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නිර්මාණය කළේ. මං කියන්නේ මේ ආකාරයට මේ අර සමාජයට මතයක් දෙනවා මේ හොරු ඇල්ලීමට මේ කරන කාර්යයක් කියලා. හැබැයි මේ යට සම්පූර්ණම න්‍යාය පත්‍රයේ විදිහට තිබ්බේ අර මේ වෙස්මුහුණ ගැලව්වට පස්සේ තිබ්බේ මේ දේශපාලන පරිගැනීම් න්‍යාය පත්‍රය විතරයි. ඉතින් ඒ තුල මම කියන්නේ අපි කියමුකෝ දැන් මම කියන්නේ රාජපක්ෂ පවුල හෝ දේශපාලඥයින් මේ දසුන් දේශපාලනය කරනකොට බොහෝ දෙනා අපි දේශපාලඥයන් ආශ්‍රය කරන නිසා මේ දන්නවා ඔවුන් මේ දේශපාලනයේ මේ රටේ පමණක් නොවේ. අවුල් සංසුකි මේ වෙනකොට නිවාස අඩිසියට අරගෙන තියෙන්නේ. මේ දැන් ට්‍රම්ප්ට විරුද්ධවත් මේ බයිඩන් රජය මේ ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ක්‍රියාත්මක යුතුයි කියලා කියනවා. මම කියන්නේ දේශපාලඥයින්ට අසාධාරණ වුණා. රයිට්? දේශපාලඥයින් ඍජුව ඉලක්ක කරගෙන මේ දේවල් සිද්ධ වුණ නිසා. හැබැයි මම ඊට අමතරව කිය වක්‍රාකාරයෙන් මේට බිලිවුණු පිරිස්. ඔබ දන්නවද දසුන් මේ දේශපාලන දඩයම නිසා ඕනතරම් උදාහරණ දෙන්න පුළුවන් ලිංගික අල්ලස් දුන්නු. Tamanගේ මේ ගෙවල් දොරවල් විකුණලා මේ නඩු කෘත්‍යවලට සහභාගී වීමට සිද්ධ වුණු මිනිස්සුන්
තවමත් රස්සාවක් නෑ. එතරම් මම එකයි මගේ මං කිව්වේ එතරම් තිරස්චින විදිහටයි සමහර කාරණා සිද්ධ වුණේ. දැන් සමහර කාරණා සාක්ෂි දීමට කැඳ වුණා මා දන්නවා. එක ඔය කොමිසන් සභාවක සාක්ෂි දීමට රජයේ නිලධාරණියක් කැඳෙව්වා ළමයා හම්බ වෙලා දවස් 11යි. ඔවුන්ට කතා කරලා කියනවා දරුවෙක් හම්බෙලා ඉන්නේ මගේ අතේ මුදල් නැහැ දැන් ත්‍රීවිලර් එකකවත් එන්න කියලා නෑ එන්න ඕනේ. නෑ එන්න ඕනේ කියලා පණිවිඩය එනවා. ඊට පස්සේ එනවා ඇවිල්ලා කොමිසමේ ඉඳගෙන තමයි ළමයාට කිරි දෙන්නේ බස් එකේ එන්නේ. මම කියන්නේ මේ උදාහරණ සමහර තැන්වල මේ දේශපාලන පලි ගැනීම නිසා පිළිකා හැදුණු නිලධාරිනියන් යවන්න පුළුවන් නම් තූත්තු කුඩියට යවනවා තූත්තු කුඩියට මෙහාට යවනවා. ඒ වගේ මා කියන්නේ මේ පහුගිය ඒ අවුරුදු 5 තුල ඒ දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් විවාදයක් ඇති නොවුණා නම් ඒ වින්දයන්ට සාධාරණ නොවුණා නම් නොකරනවා නම් මේ ආණ්ඩුව වැරදි. දැන් ඔබ හිතනවාද මේ කමිෂන් සභාව පත් කරා ඊට පස්සේ වාර්තාව ජනාධිපතිතුමාට බාර දීලා තියෙන හරියි. මේ වින්දිතයන්ට සාධාරණ ඉටු වෙයි. තව කෙනෙකුට අසාධාරණයක් නොවේ කියලා සහතිකයක් දෙන්න පුළුවන්ද? මා කියන්නේ මේ ආණ්ඩුවේ ප්‍රමුඛතම වගකීමත් විය යුත්තේයි. නැවත වාරයක් මේ දේශපාලනික පරිගැනීම් නොවන තැනට සහ මේ ආණ්ඩුව අර මේ හෙරිටේජ් ෆවුන්ඩේෂන් එකෙන් කියන වගේ රාජපක්ෂලා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මේ සත්‍ය ජාතිකවාදීන් කියලා මේ ආණ්ඩුවට ඔප්පු කරන්න පුළුවන් අපි උඹල එහෙම වුණාට අපි එහෙම නැහැ කියලා. අපි දේශපාලනික වශයෙන් පරිගැනීම් කරන්නේ නැහැ කියන කාරණය මේ ආණ්ඩුව ඔප්පු කළ යුතුයි. මේ ආණ්ඩුවේ වගකීමක් සහ ඒ සම්බන්ධයෙන් අපි බලපෑම් කරනවා. කිසිදු ආකාරයකට දේශපාලන පරිගැනීම් මේ රට තුළ මේ රටේ දේශපාලන න්‍යාය පත්‍රය තුළ මේ රටේ දේශපාලන සංස්කෘතිය තුළ මේ අතුගා දැමිය යුතුම සංකල්පයක්. ඒ තුළ මේ පීඩාවට පත්වෙන පිරිස් අපි ඔය කාලෙ දිගටම අපි උසාවිවල හිටියනේ මේ දසුන් ඔබතුමාලා වින්දිතයන් සම්බන්ධයෙන් සංගමයකුත් හැදුවා. මොකද අපි උසාවිවලට ගියාම සමහර පිරිස් මටම හිටපු ඒ ආණ්ඩුවේ හිටිය සභාපතිවරයෙක්ගේ රාජ්‍ය ආයතනයේ සභාපතිවරයෙක්ගේ බිරිඳක් මට ඇවිල්ලා කියන උසාවියේ මහේස්ත්‍රාත් අධිකරණයේ පිටට ඇවිල්ලා එයා කියනවා මම කුඩයි 88 89 කලබල කාලේ. හැබැයි අපි දැක්කා මොන හරි ප්‍රශ්නයක් තිබ්බනම් දේශපාලනික වශයෙන් විරුද්ධවාදීන් හිටියනම් UNP ආණ්ඩුව හරි එවකට මේ ඔය කීර්ති විජේබාහුගේ නමින් එන මරණ වරෙන්තු එක්ක හරි ඇවිල්ලා මරණවයි කියලා කිව්වා. නැත්තම් දන්නේම නැහැ. අරගෙන ගියා. උදේට ටයර් එකක හිටියා හන්දියේ. එහෙම නැත්තම් රෑ ගෙදරට ආවා. පිස්තෝලෙන් තිබ්බ ඔලුවට එතනින් ඉවරයි. ගෙදර මිනිසුන්ට හිත හදා ගන්න පුළුවන් දැන් මෙයා මැරිලා ඉන්නේ. දැන් මෙයා අතුරුදහන්. දැන් මෙයා බූස්සේ මේ ඊට පස්සේ හිත හදාගෙන Tamanගේ ජීවිතය ඉදිරියට ගෙන යන්න පුළුවන්. හැබැයි යහපාලන පරිගැනීම් කියන්නේ මිනිස්සුන්ව මරමරා උපද්දපු එකයි කියන එක. මම කියන්නේ මේ කාරණා සම්බන්ධයෙන් මේ වින්දිතයන් ගැන සොයා බලන්න නැත්නම් මේ සෞභාග්‍ය දැක්මෙන් වැඩක් නැහැ. අනිවාර්යෙන් මේක ගැන සොයා බැලිය යුතුයි. උන්ට සාධාරණ ඉටු කළ යුතුයි. ඔය දැන් ඕම් පිළිබඳ සොයා බලන්න කොහොමද? උන්ට සාධාරණ ඉටු කරන්න කොහොමද? ආණ්ඩුව ඇතුළත මේ වෙලාවේ අර අපි ගමේ භාෂාවෙන් කියන කුලල් කා ගන්නවා. නැත්තම් කණ්ඩායම් දෙකකට බෙදලා ගැටුම් ඇති කරගන්න. ඔය මත පදනම් වුණොත් එහෙම ඔය මේ පැත්තට අපි යමු වුණොත් එහෙම මේ ආණ්ඩුව අභ්‍යන්තරයේ සිද්ධ වෙන ප්‍රධාන පාර්ශව දැන් ඔබතුමාලත් මේ ආණ්ඩුව පිටවන්න පෙරමුණ ගත්තායිනේ. සුළු පක්ෂ 10ක් එකතු වෙලා තියෙනවා. ඒ කණ්ඩායම් දෙක තව දෙකක් වැඩි වෙලා තියෙනවා කියලා උදේ ගමන් පිළිමැතුමක් කිව්වා. ආණ්ඩුව පිටවන්න හවුල්කාර වුණු සුළු පක්ෂ එකතු වෙලා වෙන ගමනක් යන්න හදනවා. පොදු ජන පෙරමුණ එකතු වෙලා වෙන ගමනක් යන්න හදනවා. මේ මත පදනම් වල ওই අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සුන්ට සාධාරණ කරන්න පුළුවන් වේද? අපි කතා කරමු මේ විරාමයෙන් පස්සේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමා නීතිඥ ලලිත් පීපේර මැතිතුමන් එක්ක අපි 7 වෙනි පැයේ ඉන්න අවසන් විනාඩි කිහිපයේ සභාපතිතුමා මේ දැන් ආණ්ඩුව පිහිටුව එක ගමනක් යන්න අසාධාරණ විචාර සාධාරණීතු කරන්න සහ ජනතාව අපේක්ෂා කරපු ඉලක්කයකට රට අරගෙන යන්න.
මේ ආණ්ඩුව තුලම පිපිරීම සිද්ධ වෙන ආකාරය අපිට පේනවා. පළුදු බීම වෙන ආකාරය අපිට පේනවා. ඔය දේශපාලන පරිගණන පිළිබඳ කමිෂන් සභාවලින් විමර්ශනය කරලා මේ මිනිසුන්ට පරිගත්තා මේ මිනිස්සු සාධාරණ කිටුවේ යුතුයි කියන තැනදී කතා ආරම්භ කරොත් තෙන්ද ගියොත් මේ වෙන පිපිරීමත් එක්ක මේ දෙපැත්තට ඇදීමත් එක්ක ඒ අසාධාරණ ලක්විච්ච මිනිසුන් සාධාරණ කිටු කරන්න පුළුවන් වේද? මම ඔය කාරණා දෙක මෙහෙමයි. මේ ආණ්ඩුව තුළ සිටින්නේ බොහෝ අත්දැකීම් සහිත පරිණත දේශපාලන නායකයෙක්. සහ මේ ආණ්ඩුව තුළ දැන් පහුගිය ආණ්ඩුව වගේ නෙමේ 3/2 බලයක් තියෙනවා. ඒ නිසා අලුත්ම මේ ආණ්ඩුව විදිහට මේ පාර්ලිමේන්තුව තුළ සිටින්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ බලයට ඇවිල්ලා තියෙන මන්ත්‍රීවරුන් ගත්තොත් ඉතිහාසයේ වැඩිම මේ වෘත්තීයවේදීන් නීතිඥයින් දොස්තරවරුන් මහාචාර්යවරුන් වැඩිම පිරිසක් සිටින්නේ මේ ආණ්ඩුව තුළ. සහ විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂය තුළ. මේ වගේ තැනක් තියෙනකොට නොයෙකුත් මත දැරීම් සිද්ධ වෙනවා සහ මා කියන ප්‍රජාතන්ත්‍රවාදයේ the beauty of the democracy is this. ප්‍රජාතන්ත්‍රවාදයේ අලංකාරය මේයි. මත ගැටිලා තමා හරි මතේ ඉදිරියට එන්නේ. ඔබ ඔය කියන්නේ අර ලිච්ඡවී සංකල්පය අනිත් එකද ඔබ ඔය කියන්නේ? මේක තමයි ඇත්තම මේක තමයි මේ ලිච්ඡවී සංකල්පය. හැබැයි අපිට තියෙන ලිච්ඡවී සංකල්පනාය ගැන මේ හවසටත් රණ්ඩු වෙනවා උදේටත් රණ්ඩු වෙනවා රටක් ඉස්සරහට යන්න බැරි තත්ත්වයක් තියෙන දැන්. ඔබ කියන එකත් ඒ විදිහටයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. දේශපාලනික මත ගැටුණට හැබැයි සංවර්ධනයේදී මේ ආණ්ඩුවේ මැති ඇමතුරුන් අතර ගැටීමක් නැහැ. ඉතා පැහැදිලිව කියන්න පුළුවන්. දැන් අපි අර ප්‍රභාකරන් මැයි 19 වෙනිදා 2009 මැරෙනවයි කියන එක අපි හීනෙන්වත් හිතුවේ නැහැ නේද? යුද්ධය නම් ඒ විදිහට අවසන් වෙයි කියලා අපි ටිකක් හිතුවා. හැබැයි ප්‍රභාකරන් මරයි කියලා අපි හිතුවේම නැහැනේ. ඒ වගේ දැන් ගෝඨාභය මහත්තයා නොවැම්බර් 16 වෙනිදා බලයට පත් වෙනකොට ඔබවත් මේ කතා කරන මමවත් මේ අසාගෙන ඉන්න ITN එකේ මේ ප්‍රේක්ෂකින්වත් කවුරුවත් කොවිඩ් වසංගතයක් එයි කියලා හිතුවේ නැහැනේ. හැබැයි ගෝඨාභය මහත්තයා මේ ආණ්ඩුව බලයට ගන්නකොට IMF එක ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වර්ග කිරීම වලට අනුව ලංකාව 127 වෙනි ස්ථානයේ සිටි ලෝක දර්ශකයට අනුව ආර්ථික වෘද්ධිය. මේ අවුරුද්ද ඉතා අමාරුවෙන් අපි සියලුම දෙනාම යන්න ඇති. මේ රටේ නායකයාගේ සිට පහළට සියලුම දෙනාටම. එය UNPද ශ්‍රී ලංකාද JVPද සිංහලද මුස්ලිම්ද බර්ගර්ද කියලා නැහැ. අපි සියලුම දෙනාට අපහසු කාලයක්. කොවිඩ් වසංගතය මේ කවුරුවත් දැනගෙන ගෙනාපු වසංගතයක් නොවේනේ. හැබැයි මේ IMF අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්තාවලට අනුව 127ට හිටිය රාජ්‍ය 102 දක්වා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ මොන වසංගත තිබ්බත් මේ රජය ආණ්ඩුකරණයේ මේ ඉදිරි පිම්මක් ඇවිල්ලා තියෙනවා. ඉදිරි පිම්මක් අනික් රටවල්වලට සාපේක්ෂව මා කියන්නේ නැහැ. මාත් හිතනවා ගෝඨාභය මහත්තයා ජනාධිපතිවරයා විදිහට බලයට පත් වුණාට පස්සේ අපි බොහෝ දෙනා ඔබ මුලින් මේ සාකච්ඡාවේදී කිව්වා මීට වැඩිය ගොඩාක් දේවල් බලාපොරොත්තු නැහැ. මම ඔබ සමග එකඟයි. කප්පරක් බලාපොරොත්තු තිබුණා. නමුත් ඒට අසාධාරණයක් කරලා නැහැ. තාම හැබැයි මේ තාම විභාගය අවසන් නැහැ. සහ ගෝඨාභය රාජපක්ෂ මේ මහින්ද රාජපක්ෂ සුසංයෝග විභාග ෆෙයිල් වන මේ සුසංයෝගයක් නෙමෙයි. අපි බලමු ජනතාවට බාර දෙමු සහ අනෙක් පැත්තෙන් ඒ විභාගයට ඉස්සරහට රට අරගෙන යනකොට ඔබතුමාලත් ඒකට සම්මාදන් වුණා සාදුකාර දුන්නා. ඒතොර ඒකේ යම් තැනකදී ඔබතුමාලටත් වගකීමක් තියෙනවා සහ අනෙක් පැත්තෙන් වැරදි මාවතක් කරනවා නිවැරදි කිරීම සහ අනෙක් පැත්තෙන් ජනතාවට සාධාරණ ඉටු කිරීම පිළිබඳව පෙනී හිඳි වගකීමුත් ඔබතුමාලට තියෙනවා. අපි ඉදිරියේදීත් මුණ ගැහිලා සාකච්ඡා කරමු කොහොමද මේ ගමන යන්නේ සහ අනෙක් පැත්තෙන් ඔබතුමාලා අපේක්ෂා කරපු රට අපේක්ෂා කරපු ජනතාව අපේක්ෂා කරපු ගමනක් යන්නේ කියන කාරණේ සම්බන්ධ ඉදිරියට කතා කරමු. බෙහෙම ස්තුතියි ජාතික ලෝතරමැට ගරු සභාපතිතුමනි නීතිඥ ලලිත් පියුම් පෙරේරා මැතිතුමනි අද සහභාගීත්වයට ආයුබෝවන් කියලා ඔබතුමාට වැඩසටහන සමුදෙන්න අපි සමු ගන්නවා යලමුණ ගැහිම හෙට උදේ 7ට 7 වෙනි පැයේ. ආයුබෝවන්.